ආයිබෝන් මේ හැමෝටම සුබ දැසන මම වැහෙන්නේ නැති කියලා හිතනවා. හරි වැඩි පටන් ගමු දෙමළන්. අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ පේපර් ක්ලාස් එකේ අපේ 8 වෙනි පේපර් එක. මම හිතනවා අපේ කට්ටිය ඒ පේපර් එකේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් සාර්ථකව ලියලා ඇති. පළවෙනි ප්‍රශ්නේ හැරෙන්න. පළවෙනි ප්‍රශ්නේ අපි තාම කතා කරලා නැති පාඩමක් අපේ පරිමාව ඒත් එකම වර්ගඵලයේ සම්බන්ධයෙන් තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඒක අතාරිමු දැනට. තව සති දෙකකට පස්සේ අපි කතා කරමු එහෙමනම් ඒ ප්‍රශ්නෙට අදාළ පිළිතුර. අපිට ගිය පේපර් එකකිනුත් මතකයි එකක් ඉතුරු වුණා. ඒකත් ඒ දෙකම ඕකේ. දැන් එක ප්‍රශ්නයක් අතාරින්න වෙනවා. ඉතුරු ප්‍රශ්න පහ කොහොමද කියලා බලමු එහෙමනම්. ඒ ප්‍රශ්න පහෙන් නම් ගැටලුවක් නැහැ. ඒ බැවිලා 10 වසර මට්ටමේ තියෙන ඒවා. හරි. මාව පේන්නේ නැලු කට්ටියට. එහෙමද? ඇහෙනවද මාව? ඇහෙන එක ප්‍රශ්නයක් නැහැනේ. මොකක්ද අවුල? හරි ඇහෙනවද? ඔව් මැච් එක පරාදයි. ඒක තමයි අවුල තියෙන්නේ නේද? ඔව්. කමක් නැහැ. ඉතින් හැමදාම පෙරදෙන මැච් එකනේ. ඔව් අද තැන වෙනස් වෙලා තියෙන්නේ. අදත් ගෙදර කරන්න බැරි තත්ත්වයක් අදත් තියෙනවා. ඒ නිසා පිට තැනක තමයි අදත් කරන්නේ. හරි පොඩි ලයිටින් වල පොඩි අවුලක් මෙතන තියෙනවා. ඒක නිසා තමයි පොඩ්ඩක් විතර අඳුරු වෙලා වගේ ඇත්තේ. එහෙමද? හරි අපි වැඩේ ආරම්භ කරමු. එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ අංක 1 අතාරිනු දැනට පරිමාව වර්ගඵලයේ පාඩම අවසන් වුණාන් පස්සේ අපි නැවත මේ පාඩමට ඒ ප්‍රශ්නෙට එමු. හරි ප්‍රශ්න අංක 2 ඉඳලා වැඩේ පටන් ගමු එහෙනම්. හරි හොඳයි. එහෙම තමයි. හරි අපි බලමු එහෙමනම් දෙවෙනි ප්‍රශ්න. හරි ප්‍රශ්න අංක 2. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම කාරණයක්. මේක ඇවිල්ලා අපේ 9 වසර ප්‍රතිශත පාඩම යටතේ. ප්‍රතිශත පාඩම යටතේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා. හරි බලමු එහෙමනම් කොහොමද ඔයාලගේ පිළිතුර කියලා. රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා බිල්පත් සඳහා 5%ක්ද 5000 හෝ ඊට වැඩි බිල්පත් සඳහා 10%ක්ද වට්ටම් දෙනවලු. 1000 ඉඳලා 5000 වෙනකන් දෙන්නේ 5%යි. 5000 හෝ ඊට වඩා වැඩි බිල්පත් සඳහා රුපියල් 10%ක වට්ටමක් දෙනවලු. එහෙනම් රුපියල් 2500ක බිල්පතකින් අඩු වෙන මුදල. ඒ කියන්නේ ලැබෙන වට්ටම කොච්චරද කියන එක තමයි පළවෙනි එක අහන්නේ. රෝමාංක 1. එහෙනම් 5%ක වට්ටමක් තමයි හම්බ වෙන්නේ. හරි 5%ක වට්ටමක් තමයි හම්බ වෙන්නේ. 5000 දක්වා බිල්පත් සඳහා 1000 ඉඳලා 5000 වෙනකම් බිල්පත් සඳහා. එහෙනම් ප්‍රශ්න අංක 2 රෝමාංක 1. එහෙනම් 2500ක බිල්පතක් සඳහා අඩුවන මුදල කියන්නේ ලැබෙන වට්ටම කොච්චරද කියන එක එහෙනම් 5%. එහෙනම් 2500න් 5%ක වට්ටමක් තමයි ඔන්න ලැබෙන්නේ. ඔව් මොකද කියන්නේ එහෙමනම් 125ක් එනවලු. ඔව්ද 0.2ක් කැපෙනවා. 25 5. ඔව් 125ක් කේවි. මෙන්න එහෙමනම් රෝමාංක 1 අඩුවන මුදල එහෙම නැත්නම් අපිට ලැබෙන වට්ටම වෙන්නේ කොච්චරක්ද? රුපියල් 125ක්. රුපියල් 125ක්. රුපියල් 125ක් තමයි අපිට ලැබෙන වට්ටම. හරිනේ. ඔන්න ප්‍රශ්න අංක 2 රෝමාංක 1. ඔව් පළවෙනි ප්‍රශ්නේ අවසාන කොටස අපිට කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණ ප්‍රශ්නෙම පුළුවන් වුණාට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරිද? දැනට අපි දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා කතා කරගෙන යමු. ඔන්න රෝමාංක 1 ලැබෙන වට්ටම. ඒක තමයි අඩුවන මුදල කියලා කියන්නේ. අඩුවන මුදල කියලා කියන්නේ අන්න ඒ කියන වට්ටම. හරි. ඊළඟ කාරණේ රුපියල් 6500ක බිල්පතක් සඳහා ගෙවිය යුතු මුදල. ඒ කියන්නේ භාණ්ඩයට ගෙවිය යුතු මුදල. එහෙනම් 6500ක භාණ්ඩයක් සඳහානේ ලකුණු කළ මිල. හරි. එහෙමනම් 100ට ලැබෙන වට්ටම ඉස්සෙල්ලා හොයලා හිටියොත් ලැබෙන වට්ටම වෙන්නේ 6500න් 10%. එහෙනම් රුපියල් 650යි. ඒක තමයි මේ භාණ්ඩය සඳහා අපිට ලැබෙන වට්ටම් ප්‍රමාණය වෙන්නේ. වට්ටම් ප්‍රමාණය වෙන්නේ ඒක. එහෙමනම් ගෙවිය යුතු මුදල වෙන්නේ භාණ්ඩයේ බිල්පත 6500යි. එහෙනම් 6500න්
අර කියන 650 මිල අඩු වෙන්න ඕන. එහෙමනම් රුපියල් 5850ක් වෙන්න ඕන. ඔව්ද? ඔව්. චන්ද කියනවා හරි 5850. උත්තරේ ඇවිල්ලා මේක 650 නෙවෙයි උත්තරේ. 650 කියන්නේ අපිට ওই කියන භාණ්ඩය සඳහා ලබා දෙන වට්ටම කොච්චරක්ද කියන එක. නමුත් ගෙවිය යුතු මුදල එහෙම නැත්නම් භාණ්ඩේ විකුණුම් අගය වෙන්නේ 5850. හරි. එසේනේ වැඩේ හරි. හරි. අපි යමු බලන්න රෝමාංක 3 එහෙමනම් රෝමාංක 3. රෝමාංක 3ට අදාළව රෝමාංක 3ට අදාළව අපිට කියනවා සුනීතා අත රුපියල් 4980ක බිල්පතක්ද විනිතා අත රුපියල් 5020ක බිල්පතක්ද ඇත. බිල්පත් පියවීමේදී වට්ටම් ලැබීමෙන් පසු වැඩි මුදලක් ගෙවිය යුතු වෙන්නේ කවුරුන්දයි හේතු සහිතව දක්වන්න. එහෙනම් වෙන වෙනම හදලා බලන්න වෙනවා. සුනීතාගේ අවස්ථාවටත් විනිතාගේ අවස්ථාවටත්. එහෙනම් මුලින්ම සුනීතාගේ අවස්ථාවට බලමු. එයාට හම්බ වෙන වට්ටම වෙන්නේ කොච්චරක්ද කියලා. එයාට ලැබෙන්නේ 105ක් 4980ක්. එයාගේ බිල්පතේ වටිනාකම එහෙනම් ඒකට හම්බ වෙන්නේ 105ක වට්ටම. එහෙනම් එයාට ලැබෙන්නේ 4980ෙන් 105ක්. එහෙනම් එයාට ලැබෙන ප්‍රමාණය වෙන්නේ බින්දුව බින්දුවක් කැපෙනවා 5ට 1යි 10ට 5 කොටවල් 2යි. 2ට 2 කොටවල් 1යි මේක දෙකෙන් බෙදුවොත් 2යි 4යි 9යි. එහෙනම් එයාට හම්බ වෙන්නේ රුපියල් 249ක වට්ටම. එහෙනම් එයා ගෙවිය යුතු මුදල වෙන්නේ බිල්පතේ අගය 4980යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ 249යි. එහෙමනම් එයා ගෙවිය යුතු මුදල වෙන්නේ 1යි 3යි 7යි 4යි. බලන්න එහෙමද කියලා 4731යි. ඔව් 4731යි. හොඳයි කවිෂ කියන එක තමයිලු. හරි 4731යි. ඒ විදිහටම විනීතගේ අවස්ථාවත් අපි බලමු. එයාට ලැබෙන වට්ටම කොච්චරක් වේවිද කියලා බලමු. එයාට 10%ක වට්ටමක් හම්බ වෙනවා. මොකද එයාගේ බිල්පත 5020ක් හින්දා. 5020ක් හින්දා. එයාට හම්බ වෙනවා 10%ක වට්ටමක්. බිංදුව එකකට බිංදුව එකක්, උඩ බිංදුව එකකට පහළින් බිංදුව එකක්. එහෙනම් එයාට ලැබෙන වට්ටම වෙන්නේ රුපියල් 502යි. බලන්න බිල්පතේ අගේ පොඩි වෙනසක් තියෙන්නේ. රුපියල් 40ක වෙනසක් තියෙන්නේ. ඒ වුණාට ලැබෙන වට්ටම් ප්‍රමාණ දෙකේ ලොකු වෙනසක් තියෙනවා නේද? එයාගේ වට්ටම 502යි. එහෙමනම් එයා ගෙවිය යුතු මුදල වෙන්නේ එහෙමනම් මොකද කරන්න ඕනේ? එයාගේ බිල්පත 5020යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ 502ක්. එහෙමනම් 8යි 1යි 45යි. එහෙනම් එයා ගෙවිය යුතු මුදල වෙන්නේ 4518යි. 4518යි මේ ඇවිල්ලා විනීතා ගෙවිය යුතු මුදල. එයාගේ බිල්පතට අදාළව. ඉතින් අපි දන්නවා 4731 කියන එක විශාලයි 4518ට වඩා. එම නිසා වැඩි මුදලක් ගෙවීමට සිදු වෙන්නේ කාටද? සුනීතට. එහෙනම් සුනීතට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. ඔයාලගේ පිළිතුර අවසානයේ මෙන්න මේ ආකාරයෙන් තියෙනවා නම් වඩා හොඳයි. මොකක්ද මේ කියන්නේ? අපිට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ කාටද කියන එක. වැඩි මුදලක් ගෙවීමට සිද්ධ වෙන්නේ කාටද? සුනීතට. එහෙම. සුනීතට තමයි වැඩි මුදලක් ගෙවීමට සිද්ධ වෙන්නේ. ඔයාලා අවසානයේ සැසඳීම කරන්න 4731 විශාලයි 4518. ඒගොල්ලෝ හේතු සහිතව පැහැදිලි කරන්න කියනවා. ඒක තමයි මෙහෙම කරන්න හේතුව. හරිද බලන්නකෝ. රොවිනි මොකදත් වෙන්නේ? හරිද? ඔන්න රෝමාංක 1, රෝමාංක 2, ඒ දෙකම රෝමාංක 3. අඩුපාඩුවක් වෙලා තියෙනවද බලන්න. වෙන වෙනම වට්ටම් හදලා තියෙන්න ඕනි.
ගෙවිය යුතු මුදල් හදලා තියෙන්න ඕනේ. කෙනෙක්ට ඕන කෙලින්ම ගෙවිය යුතු මුදල් හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක එහෙම කරාම ඒත් කමක් නැහැ. කොහොම හරි ගෙවිය යුතු මුදල් දෙක නම් හොයාගන්න වෙනවා. මොකද ඒගොල්ලෝ සංසන්දනය කරන්න කියන්නේ අන්නේ ගෙවිය යුතු මුදල් දෙක අරගෙන. ගෙවිය යුතු මුදල් දෙකෙන් කවුද වැඩි බිලක් ගෙවන්නේ කවුද අඩු බිලක් ගෙවන්නේ කියන එක අපි හදලා පෙන්නන්න ඕන. ඔන්න රෝමාංක 1 2 3. හරිනේ. එතනින් පස්සේ ඔව් channel එහෙම එකපාර ගන්න පුළුවන්. හරි. ඒක තමයි මම කිව්වේ වට්ටම හොයන්නේ නැතුව කෙලින්ම ගන්න විදියකුත් තියෙනවා. ඕගොල්ලෝ එහෙම අරන් තියෙනවා නම් ඒත් කමක් නැහැ. අවසානයේ කොහොම හරි මෙන්න මේ සැසඳීමට ඕගොල්ලෝ එන්න ඕන. 4731යි 4518යි අතර සැසඳීමට එන්න. ඒ සැසඳීම අරන් පෙන්නලා සුනීතට වැඩි මුදලක් ගෙවීමට සිදු වේ කියන එක කියන්නත් ඕන. මොකද තත්ත්වය හරි. අපි යම් ඉදිරියට අවසාන කාරණේ රෝමාංක 4. හරිද පහන්නේ මොකද තත්ත්වය හරිද? චතුනේ මොකද තත්ත්වය හරිද වැඩි? මේ සියල්ල 9 වසර වැඩ ඉතින් 10 වසර වැඩක් නෙවෙයි ඉතින්. හොඳයි අපි යමුද බලන්න ඉදිරියට. හරි. අවසාන කාරණේ. හොඳයි. බලමුකෝ කවුද හරි කියලා එහෙමනම්. හරි. මම කියන්නේ අවසානයේ ලකුණු ලබා දෙන විදිය කොයි ආකාරයෙන්ද කියලා. හරි බලන්නකෝ. හරි අවසාන කොටස. රෝමාංක 4 ඒකේ කියනවා අපිට මෙන්න මෙහෙම. වටිනාකම රුපියල් X ලෙස සඳහන් බිල්පතකට ගෙවිය යුතු මුදල රුපියල් P නම් ඒ සඳහා ප්‍රකාශනයක් XS වෙන් ලබා ගන්න. X කියන්නේ 5000ට වඩා වැඩි අගයක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ළමයි. හරි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මොකක්ද? 5000කට වඩා වැඩි නම් බිල්පතේ අගය වට්ටම් ප්‍රතිශතයේ 10% කියන එක. ඒකටයි ඒගොල්ලෝ ඒක දීලා තියෙන්නේ. එහෙනම් අපිට මුලින්ම හොයන්න පුළුවන් ලැබෙන වට්ටම් මුදල. ලැබෙන වට්ටම් මුදල ඉස්සෙල්ලාම හොයාගන්න පුළුවන්. එහෙනම් බිල්පතේ අගය X ඒකෙන් 10%ක්. ඒකෙන් 10%ක්. එහෙමනම් X පහළ ඉන්නේ එකනේ. බිඳුව 1යි මෙතන එක බිඳුවක් කැපුණාම 10 නම් x බෙදීම 10. කෙනෙක්ට ඕනම් මෙහෙම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට මෙතන තියෙන එක බෙදීම 10නේ. එහෙමනම් 0.1x කියලා තියන්නත් පුළුවන්. මේ තමයි ලැබෙන වට්ටම් මුදල. එහෙනම් ගෙවිය යුතු මුදල කියන්නේ P. එහෙනම් ගෙවිය යුතු මුදල කියන්නේ P. ගෙවිය යුතු මුදල වෙන්නේ P. එහෙමනම් P සඳහා ප්‍රකාශනය ගන්නකොට බිල්පතේ අගය X ඒකෙන් අඩු වෙන්න ඕනේ අර කියන වට්ටම් මුදල. එහෙමනම් මේක අඩු කරලා ඔයගලන්ට පෙන්වන්නත් පුළුවන් මේක 1x තියෙන්නේ. මේකේ හරය 1යි. එහෙමනම් හරය අසමාන බැවින් හරය සමාන කරගමු. උඩ යටයි දෙකම 10න් ගුණ කරලා එහෙනම් 10න් 10යි x අඩු කිරීම 10න් 1යි x. එහෙනම් 10න් 9යි x අඩු කරාට පස්සේ උත්තරේ මෙහෙම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක දශමයක් විදියට 0.9යි x කියලා තියන්නත් පුළුවන්. එහෙනම් p සඳහා වූ ප්‍රකාශනය මේ ආකාර දෙකකින් ඕන විදිහකට ගන්න පුළුවන්. p සමානයි 10න් 9යි x හෝ 0.9යි x. ඔය ආකාර දෙකකින් කැමති විදිහකට ඔයාලට තියන්න පුළුවන්.
මේ ආකාර දෙකකින් කැමති විදියකට පිළිතුර තියන්න පුළුවන්. ඕගලන්ට වට්ටම හොයන්න නැතුව කෙලින්ම ගන්න විදියකුත් තියෙනවා. 110 ගන්න නැතුව 90 ගත්තනම් හරි. ගෙවිය යුතු මුදල වෙන්නේ 90. ඇයි 110ක වට්ටමක් දෙනවා කියන්නේ? අපි භාණ්ඩය සඳහා 10%ක් අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේ 90ක් කියන එක. ඕනනම් එහෙම එකපාර ගන්නත් පුළුවන්. ඉතින් මේ බබාලගේ ක්‍රමේ මුලින්ම අපි වට්ටම හොයලා ඒ අනුව ගෙවිය යුතු මුදල හොයන විදිය. හරි. ඔක්කොමලට තේරුම් ගන්න පුළුවන් විදිය මේක. මුලින්ම වට්ටම හොයලා ඒ අනුව භාණ්ඩයේ බිල්පතේ වටිනාකමෙන් ලකුණු කළ මිලේ වටිනාකමෙන් අර වට්ටම් ප්‍රමාණය අඩු කරමු. මේක ඔක්කොමලට තේරුම් කරවන්න ලේසි හින්දා. හරි. හොඳයි. පහන්නේ වැඩේ වරද්දලා තියෙනවා වගේ. ඔන්න එහෙමනම් P වලට අදාළ පිළිතුර. එක්ක මෙහෙම එක්ක මෙහෙම. ඔය ආකාර දෙකකින් ඕන එකක් හරි. බලන්න සතු කොයි වගේද කියලා. ලකුණු ලබා දීම වෙන්නේ මෙහෙමයි. රෝමාංක 1 පිළිතුර හරිනම් ලකුණු 2ක් දාගන්න. රෝමාංක 2 පිළිතුර හරිනම් එතනටත් ලකුණු 2ක්. රෝමාංක 3 පිළිතුර හරිනම් එතනට ලකුණු 3ක්. අවසාන පිළිතුර රෝමාංක 4 පිළිතුර හරිනම් තවත් ලකුණු 3ක්. ඔන්න ලකුණු 10යි. ඔන්න ලකුණු ලබා දීමේ පිළිවෙල. බලන්න කොච්චර දුරට අපේ කට්ටිය හරිද කියලා. හොඳයි. ප්‍රශ්න 3 එහෙමනම් බලමු. ප්‍රශ්න 3 එහෙමනම්. ප්‍රශ්න 3 ප්‍රශ්නේ බීජගණිතයේ යටතේ වුණ අපේ සමීකරණ පාඩම ඉගෙන ගන්න හදන්නේ දැන් ආපහු පොඩ්ඩක් මතක් කරගන්න හදන්නේ. හරි. ප්‍රශ්න 3 සිම්පල් A සිම්පල් A කොටස අපිට කියනවා මෙන්න මෙහෙම. මුලින්ම ඔන්න සරල සමීකරණයක් කියලා තියෙනවා VG භාගය ඇතුළත් 3 බෙදීම x ධන 1 එකතු කරන්නලු 1 බෙදීම x ධන 1ට සමානයිලු 3න් 2ට සමානයිලු 3න් 2ට සමානයිලු 3න් 2ට. ඒවනම් ඕක විසඳද්දී ආරම්භක පියවර VG ප්‍රකාශන තියෙනවා නම් වරහන් දාගන්න එක. ඔව් ඒක තමයි ආරම්භක පියවර. ඔන්න x ධන 1 ප්‍රකාශනයක් ඒ නිසා වරහන් දාගත්තා. ඉස්ලාම වම්පස භාගසුළු කිරීම කරගෙන ඉමු. හරය සමානයි. හරි සරලයි. එහෙමනම් පොදු හරය වෙන්නේ x ධන 1ම තමයි. හරය සමාන බැවින් අපිට පුළුවන් ලවයන් එකතු කරන්න. එහෙනම් 3යි 1යි 4යි. ඒක එහෙම කරන්න පුළුවන් උනේ හරය සමාන බැවින්. එතනින් පස්සේ එහෙමනම් සමාන ලකුණෙන් දෙපස සමාන ලකුණෙන් දෙපස භාග දෙකක් පිළිටනවා. සමාන ලකුණෙන් දෙපැත්තේ භාග දෙකක් පිළිටනවා. එහෙමනම් අපිට පුළුවන් ළමයි මොකක් කරන්නද? හරස් ගුණිතය ගන්න. එහෙනම් මේක ගුණ කරන්න පුළුවන් අපිට මේ පැත්තට. මේ ගුණ කරන්න පුළුවන් 3 මේ පැත්තට. එහෙනම් 4 වතාවක් 3 සමාන කරමු. x ධන 1 වැඩි වෙනවා 2ත් එක්ක. මෙන්න මේ විදියට. එහෙනම් දැන් අපි වරහන් ඉවත් කර සුළු කරමු. මෙතන 4 වරක් 3 12යි. ඕන්න වරහන් ඉවත් නොකරමු අපි. ඊට වඩා ලේසි වරහන් ඉවත් නොකර ඉන්න එක. දෙපසම දෙකෙන් බෙදලා දාමු. වැඩි එතකොට සරලයි. x ධන 1 ඉතුරු වෙනවා. ධන 1 තල්ලු කරමු අනිත් පැත්තට ඒක ඍණ එකක් වෙනවා. එවනම් x සමාන 5ක් kb. මෙන්න පළවෙනි කාරණේ. x සමානයි 5යි. හොඳයි. බහුතරයක් කියලා තියෙන පිළිතුර ඕක තමයි. හොඳයි. සතරදායකයි ඔතන වැඩේ හරිනම් ළමයි අපිට ලකුණු 3ක් තියෙනවා. ලකුණු 3ක් ඔන්න තියෙනවා. ඒ කොටස හරිනම් VG භාගය ඇතුළත් සරල සමීකරණයක් තමයි ඔය. VG භාගය ඇතුළත් සරල සමීකරණයක් ඔන්න. හරි. එතනින් පස්සේ ඊළඟ කාරණේ ඔන්න සමගාමී සමීකරණයක් ළමයි අපිට දීලා තියෙනවා. හරි. අපි බලමුකෝ කොච්චර දුරට සමගාමී සමීකරණය අපේ ළමයි හරි විදිහට ඇද්ද කියලා. හරි නේද? මේකේ මොකද අර්බුදයක් තියෙනවද? මේක ඇවුලක් නැහැනේ. හරයන් සමාන නිසා ලවයන් එකතු කරා හරස් ගුණිත දැම්ම x තනි කරා. එච්චරයි තියෙන්නේ. දෙවමි මොකටද වෙන්නේ? හොඳයි. බලමු එහෙමනම් ඊළඟ කාරණේ.
හරි මම ඇහෙන්නේ නැති දෝෂ නැහැනේ කාටවත් ඇහෙනවනේ හරි මොන මම යනවා B කොටසට සමගාමී සමීකරණය ගොඩනැගීමට සමගාමී සමීකරණය ගොඩනැගීමට අපිට කියනවා මෙන්න මෙහෙම වෙළඳ සැලක අරවිය සඳහා ලබා ඇති අයිස්ක්‍රීම් එකක මිල යෝගට් එකක මිලට වඩා අයිස්ක්‍රීම් එකක මිල යෝගට් එකක මිලට වඩා රුපියල් 10කින් වැඩි රුපියල් 10කින් වැඩි අයිස්ක්‍රීම් එක වැඩි යෝගට් එකට වඩා රුපියල් 10කින් වැඩි අයිස්ක්‍රීම් හතරක් සහ යෝගට් තුනක් මිලදී ගැනීමට රුපියල් 250කුත් අවශ්‍ය වෙනවලු එහෙනම් රෝමාංක 1 අපිට කියනවා අයිස්ක්‍රීම් එකක් ඇවිල්ලා ගන්නලු අයිස්ක්‍රීම් එකක් ඇවිල්ලා රුපියල් x විදියටත් යෝගට් එකක් ඇවිල්ලා රුපියල් y විදියටත් සලකන්නලු අයිස්ක්‍රීම් එකක් රුපියල් x විදියටත් යෝගට් එකක් රුපියල් y විදියටත් සලකන්නලු එහෙනම් ඔන්න බලන්න පළවෙනි සම්බන්ධය අපිට කියනවා අයිස්ක්‍රීම් එකේ මිල යෝගට් එකේ මිලට වඩා 10කින් වැඩි කියනවනේ ඒ කියන්නේ ළමයි අයිස්ක්‍රීම් එකේ මිල ඒ කිව්වේ මේ ගානේ හැටියට x අයිස්ක්‍රීම් එකේ මිල ඇවිල්ලා සමාන වෙන්න ඕනෙලු අයිස්ක්‍රීම් එකේ මිල ඇවිත් සමාන වෙන්න ඕනෙලු යෝගට් එකේ මිලට ඒ කිව්වේ y ට මොකක් කරොත්ද තව රුපියල් 10ක් මොකක් කරොත්ද ගුණ කරොත්ද නැහැනේ අයිස්ක්‍රීම් එකේ මිල ඇවිල්ලා යෝගට් එකේ මිලට වඩා 10කින් වැඩි මෙතන මේ වැඩි කියලා අදහස් කරන්නේ ගුණයක් කියන එක නෙවෙයි යම් මුදල් ප්‍රමාණයක් තව වැඩි වුණොත් තමයි අයිස්ක්‍රීම් එකේ මිල හැදෙන්නේ. ඒ කියන්නේ මොකක් කරන්න ඕනේද? අපි එකතු කරන්න ඕනේ. එහෙනම් අයිස්ක්‍රීම් එකේ මිල කියන්නේ x. ඒක ඇවිල්ලා සමාන වෙන්නේ යෝගට් එකට මොකක් කරොත්ද? යෝගට් එකට තව රුපියල් 10ක් එකතු කරොත්. එහෙනම් යෝගට් එකට තව රුපියල් 10ක් දාලා බලන්න. දැන් බලන්න දෙපැත්ත හරියට බැලන්ස් වෙන්න ඕන නේද කියලා. මේ පැත්තේ තියෙන අයිස්ක්‍රීම් එකේ මිල. මේ පැත්තේ තියෙන යෝගට් එකේ මිල. එහෙනම් යෝගට් එකට තව රුපියල් 10ක් එකතු කරොත් නේද අයිස්ක්‍රීම් එක ලැබෙන්න ඕන. දැන් සාමාන්‍ය නිකන් ඕගොල්ලෝ මුදලක් විදියට හිතලා ගන්නකෝ අයිස්ක්‍රීම් එකක් රුපියල් 50යි. මේ කියන විදියට යෝගට් එක රුපියල් 40ක් වෙන්න ඕන නේද? ඇයි ඊට වඩා 10කින් වැඩි වුණොත් නේ අයිස්ක්‍රීම් එක ලැබෙන්නේ. එහෙනම් අයිස්ක්‍රීම් එකේ මිල 50 ලැබෙන්න නම් යෝගට් එකේ මිල 40යි නේ. එහෙනම් 40කට තව මොකක් කරන්න ඕනේද? 10ක් එකතු කරන්න ඕනේ. දැන් පැහැදිලිනේ දැන් පැටලීමක් නැතුව ඇති කියලා හිතනවා මම. එහෙමනම් සමගාමී සමීකරණයේ අංක 1 කියලා ලේබල් කරන්න එපා මෙතනදී. ඔක්කොම අන්‍යයන්ත පද එක පැත්තකට ගන්න. අරගෙන ඊට පස්සේ අංක 1 කියලා ලේබල් කරමු. ඒක තමයි හොඳ විදිය. එහෙනම් ධන වයිව ගමු අනිත් පැත්තට. එයා අනිත් පැත්තේ තියාගේ නමක ඇත වෙනවා කියලා තියෙනවා ඒක මම. එහෙනම් මේ පැත්තේ ධන 10 ඉතිරි වෙන්නේ. මෙන්න අංක 1 සම්බන්ධය. මෙන්න කට්ටිය අංක 1 සම්බන්ධය. හරිද? සමගාමී සමීකරණය වලින් පළවෙනි සමීකරණය ඔන්න මේක ගොඩනගලා තියෙනවා නම් ඔන්න ලකුණු දෙකක් දෙන්න. සමගාමී සමීකරණේ ගොඩනගලා තියෙනවා නම් ඔතනට ලකුණු දෙකක් දෙන්න. x ඍණ y සමාන 10. ඔන්න පළවෙනි සම්බන්ධය. දෙවෙනි කාරණේ අයිස්ක්‍රීම් 4ක් ගන්නවලු. ඉතින් අයිස්ක්‍රීම් එකක් ඇවිල්ලා x නම් අයිස්ක්‍රීම් 4ක් ගන්නවා කියන්නේ ඉතින් x වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 4යි x. යෝගට් 3ක් ගන්නවා. ඉතින් යෝගට් එක y. එහෙනම් යෝගට් 3ක් කියන්නේ 3යි y. ඒ දෙකම ගන්න යන මුළු වියදම කියන්නේ දෙන්නගේ එකතුව. ඒ එකතුව තමයි සමානයි කියලා කියන්නේ කීයකටද? රුපියල් 250. මෙන්න දෙවෙනි සම්බන්ධය. මෙන්න දෙවෙනි සම්බන්ධය. හරි. හරි ඉස්සෙල්ලා පොඩි කාරණයක් මේ සමීකරණය ගොඩනගනවාට 1යි මේ සමීකරණය ගොඩනගනවාටත් 1යි. මේ දෙන්නට 1 1 2යි. සමීකරණ දෙකට එක එක ගොඩනැගීම් වලට ලකුණු දෙකක් දෙන්න. පළවෙනි සම්බන්ධය හා දෙවෙනි සම්බන්ධය ගොඩනගනවා. ගොඩනැගීම් වලට ලකුණු එක බැගින් දෙන්න. එක බැගින් ලකුණු දෙකක්. දෙකටම තමයි දෙක. එහෙනම් ඉතින් රෝමාංක 1 ඔන්න ගොඩනැගුවා. ඊළඟ කාරණේදී ඔක විසඳන්නලු. අයිස්ක්‍රීම් එකයි යෝගට් එකයි වෙන වෙනම හොයන්නලු. ඉස්ලාම් සමගාමී සමීකරණ විසඳද්දී බලන්න ඕනේ. ගැළපෙන ජෝඩුවක් ඉන්නවද කියලා එක්කෝ x ගේ අන්‍යාතයෙන් හෝ එක්කෝ y ගේ අන්‍යාතයෙන් දෙන්නම ගැළපෙන්නේ නැද්ද? හොඳ විදියක් කල්පනා කරමු. එහෙමනම් ගලප ගන්න. මෙතන 1x මෙතන 4x. මෙතන 1y මෙතන 3y. වඩාත්ම සරලයි කියලා මම හිතනවා. 1 3 කරන එක. කැමැත්ත. මම x සමාන කරන්නේ නැතුව
මම y සමාන කරන්න යනවා. ඔයගලන්ට කැමති නම් x සමාන කරන්න. එහෙනම් y සමාන කරන්න මෙතන 3ක් කරා නම් හරිනේ. එහෙනම් අංක 1 සම්බන්ධය අරගෙන 3 ගුණයක් කරමු. ඒ සමීකරණය තුල තියෙන සෑම පදයක්ම 3 ගුණයක් කරමු. මුළු සමීකරණයම 3. එහෙනම් 3x ඍණ 3y සමාන වෙන්න ඕනේ 25 වරක් නෙමෙයි 10 වරක් 3 30ක්. මේනේ අලුත්ම සම්බන්ධයක් ලේබල් කරමු ඒක අපි අංක 3 විදියට. එහෙනම් අංක 3 සහ අංක 2 එක ළඟට ගමු. අන්න ඒ ජෝඩුව දැන් අපිට ගැලපෙනවා. එහෙනම් එතනින් එහාට පුළුවනි අපිට කල්පනාවක් කරන්න මොකද මම කරන්නේ මෙතනින් ඉදිරියට කියලා. ඔන්න දැන් ගැලපෙන ජෝඩුව ආව y ගේ පද ගැලපීමක් තියෙනවා. එකක් ඍණ 3යි y අනික ධන 3යි y. එහෙනම් අංක 2 සහ අංක 3 සම්බන්ධ එකතු කරමුද අඩු කරමුද කියලා කල්පනා කරමු. මෙතන ඍණ 3යි y මෙතන ධන 3යි y. ඉස්සෙල්ලාම මම කිව්වේ හිතෙන් බලන්න එකතු කරලා කියලා. එහෙනම් ඍණ 3යි y ට ධන 3යි y එකතු කරොත් මොකද වෙන්නේ? කෙලින්ම කැපිලා යනවා. එහෙනම් කිසි අවුලක් නැහැ. සමගාමී සමීකරණ දෙක මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න. එහෙනම් 3ට එකතු කරමු අපි දෙකක්. 3ට එකතු කරමු දෙකක්. එහෙනම් වමට වම දකුණට දකුණ. එහෙනම් වම් පැත්තට වම් පැත්ත එකතු කරගමු. වරහන දැමීම අනිවාර්යෙන් කරන්න. දැන් ආවි ඉතින් ඕනේ නෑනේ. එකතු කිරීමක් තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යද? ඔන්න ඔයගේ කතා ආවි. පඬිතුව එහෙම වරහන් දාලා නැතුව ඇති. ඒ වුණාට කියන්නේ මම හැමදාම වරහන දාන්න. දැන් වරහන් ඉවත් කරමු. එහෙනම් 3x ඍණ 3y ධන 4x ධන 3y. මේ පැත්ත මට එනවා 280ක්. ඍණ 3y ට ධන 3y ඔන්න කැපුණා. 4යි 3යි 7යි x සමාන 280යි දෙපසම 7ෙන් බෙදාගත්තා. එහෙමනම් x සමානයි 40ක් කියවි. x කියන්නේ මොකක්ද? අයිස්ක්‍රීම් එකක්. එහෙනම් අයිස්ක්‍රීම් එකක මිල රුපියල් 40. එහෙනම් x සමාන 40 අංක 1ට ආදේශ කරමු. ඕ අංක 2ට ආදේශ කරමු. කැමැත්තක් x සමාන 40 එකට ආදේශය. එක කියන්නේ x ඍණ y සමානයි 10යි කියන එක. x වෙනුවට 40 දාමු. 40 ඍණ y සමානයි 10යි. y ව උක්ත කරන්න හොඳ විදියක් කල්පනා කරමු. ඍණ y තල්ලු කරමු අනිත් පැත්තට ධන 10 තල්ලු කරමු මේ පැත්තට. ධන 10 මෙහෙට එද්දී ඒක ඍණ 10ක් වෙනවා. ඍණ y අනිත් පැත්තට යද්දී ඒක ධන y වෙනවා. එහෙමනම් y කියන්නේ යෝගට් එකක්. එහෙනම් යෝගට් එකේ මිල ඇවිල්ලා රුපියල් 30යි. යෝගට් එක රුපියල් 30යි. අයිස්ක්‍රීම් එක රුපියල් 40යි. එහෙමද බලන්නකෝ ආවේ. යෝගට් එක 30යි අයිස්ක්‍රීම් එක 40යි. හරි පිරුලි ගැටලුවක් නැහැ. ඔයාට ඒ ක්‍රමය හොඳටම පැහැදිලි නම් ඒ විදිහට කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. හොඳයි. කට්ටිය අරගෙන තියනවලු. අවසාන කතාවක් තියෙනවා. එම වෙළඳ සැලෙන් අයිස්ක්‍රීම් 8ක් යෝගට් 10ක් මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය වේද? ඉතින් ඒක නම් ඉතින් පහවසර ශිෂ්‍යත්ව ප්‍රශ්නයක්. ඒක අනිවාර්යෙන් කට්ටියට පුළුවන් වෙන්න ඕනේ. සමීකරණ දෙක ගොඩනගාගෙන විසඳනවට පිළිතුරු දෙකට ලකුණු දෙක බැගින් හම්බ වෙනවා. ගොඩනැගීම් වලට එක බැගින් හම්බ වෙනවා. දැන් ලකුණු 6ක්. අවසාන ලකුණ ඉතින් අර වියදම බලන්න බෑ. අයිස්ක්‍රීම් 8ක්. අයිස්ක්‍රීම් එක කීයද? රුපියල් 40යි. එහෙනම් 40 ඒවා 8කුයි. ඊට අමතරව යෝගට් 10ක් 30 ඒවා 10කුයි යනවා. එහෙනම් මුළු එකතුම කොච්චරද කියලා බැලුවොත් 320යි මෙතන ඒ කියන්නේ 620යි. 620 ගන්නවට තව එක ලකුණක් හම්බ වෙනවා. මං හරිද? ඔන්න එහෙමනම් ප්‍රශ්නාංක 3. හරිද කට්ටිය? ලකුණු 10ම තියෙන කට්ටිය කවුරු හරි ඉන්නවද? සමගාමී ගැටලුව. බීජ ගණිතය ඔන්න මුලින්ම අපි කරන ගැටලුව. සමගාමී සහ සරල සමීකරණ කොටස. චමන්ති හොඳයි. හරි. ඊළඟ ගැටලුව 4 වෙනි ප්‍රශ්නේ. අපේ රටා පාඩමෙන් තමයි යන්නේ.
හරි ප්‍රශ්නාංක 4 අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක්. කමල් පළමු සතියේ රුපියල් 10ක්ද දෙවන සතියේ 15ක්ද තුන්වන සතියේ 20ක්ද ආදී වශයෙන් කැටයකට මුදල් එකතු කරනවා වගේ. එහෙමනම් රටාවක් ගොඩනගෙනවා 10 15 20 මෙන්න මේ විදියට. එහෙමනම් පාසල් බෑගයක් මිලදී ගන්න අදහස. මෙය කුමන ශ්‍රේණියක්ද? රෝමාංක 1 දිහා බලලා අපිට හොයන්න වෙනවා පොදු අන්තර 15න් 10ක් කියොත් 5යි. මේ රටාව මෙතන පද දෙකක් අතර පරතරය බැලුවත් 5යි. එහෙනම් මෙය සමාන්තර ශ්‍රේණියකි. මෙය සමාන්තර ශ්‍රේණියකි. හේතුව පොදු අන්තරයක් සහිත බැරි. පොදු අන්තරයක් සහිත බැරි. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. නිකම්ම සමාන්තර ශ්‍රේණියක් කියන්නේ නැතුව. හේතුවත් එක්ක කියන්න පුරුදු වෙන්න. පොදු අන්තරයක් සහිත බැවින් මෙය සමාන්තර ශ්‍රේණියක්. එහෙමනම් අහනවා 8 වන සතියේ කැටයට දමන මුදල. 8 වන සතියේ. ඒ කියන්නේ මේ රටාව ඔහොම ගිහිල්ලා 8 වන සතියේ. හරි. ඔව් හේතු දැක්වීම අනිවාර්යයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. නිකම්ම හේතුව නැතුව සමාන්තර ශ්‍රේණියක් කියලා විතරක් කියන්න එපා. 8 වන සතියේ කැටයට දමන මුදල කියන්නේ ඒ කියන්නේ 8 වන පදය T 8 කියන එක. ඉතින් අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක පදය හොයන සූත්‍රයේ Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D. Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D. වාරයක් කියලා අදහස් කරන්නේ ගුණිතයක් කියන එක. අපිට ඕනේ රටාවේ 8 වෙනියට කවුද ඉන්නේ කියලා බලන්න. එහෙනම් T8. ඒ කියන්නේ මුල් පදයේ රටාවේ මුල් පදේ කියන්නේ ඉතින් 10. n කියන්නේ 8. පද ගණන. පොදු අන්තරයේ හෙව්ව 5යි. එහෙනම් වතාවක් 5. සුළු කරොත් එහෙමනම් 8 වන පදය හොයාගන්න වරහන් තුල සුළු කිරීම මුලින් 8න් එකක් ගියොත් 7යි 7 වරක් 5 ගුණ කිරීම මුලින්ම කරන්න වෙනවා 35යි 10ේ 35යි කියන්නේ කීයද 45යි. එහෙනම් රුපියල් කොච්චරක් 8 වෙනි සතියේදී කැටයට දානවද? 8 වන සතියේදී කැටයට කොච්චරක් දානවද? රුපියල් 45ක මුදල. 8 වන සතිය. 8 වන සතියේදී කැටයට දාන මුදල. රෝමාංක 3 අපෙන් අහනවා මොකක්ද? මිල රුපියල් 450ක් වන බෑගයක් මිලදී ගැනීමට ඔහු සති කීයක් මුදල් ඉතුරු කළ යුතුද? සති කීයක් මුදල් ඉතුරු කළ යුතුද? ඒක කල්පනා කරන්නේ මෙහෙමයි. ඒ කියන්නේ එයා අර කැටේට දාන මුදල් වල එකතුව 450ක් වෙන්න බෑ. එහෙනම් ඒ දීලා තියෙන්නේ පදවල එකතුවක්. එකතුව 450ක් වෙන්න නම් n කීයක් වෙන්න ඕනේද කියන එක. n කීයක් වෙන්න ඕනේද කියන එක. පද කීයක් ආවොත්ද? ඒ කියන්නේ සති කීයක් එකතු කරොත්ද සල්ලි 450ක් එකතු වෙන්නේ. එකතුව 450ක් වෙන්නේ. එහෙනම් ඒ අපිට නොකිය කියන්නේ SN. එහෙම නැත්නම් ඓක්‍ය දීලා තියෙනවා 450යි කියලා. එහෙමනම් අපෙන් බලාපොරොත්තු වෙනවා n වෙනුවට කීය දැම්මොත්ද ඔය කියන කාරණේ එන්නේ කියලා. හරිද? පළවෙනි කොටසට ලකුණු 1යි. හේතුව නැත්නම් එක ලකුණක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ කොටසට ලකුණු 2යි. රෝමාංක 1 ලකුණු 1යි. හේතුව නොලියා හරි පොදු අන්තරය හොයලා තියෙනවා නම් එක ලකුණ හම්බ වෙනවා අනිවාර්යයෙන්. රෝමාංක 2ට ලකුණු 2යි. එහෙනම් අපි දන්නවා පදවල ඓක්‍ය වෙන සූත්‍රය SN සමානයි n බෙදීම 2 වාරයක් 2යි a ධන n ඍණ එක වාරයක් d. හරිද? දැන් එහෙමනම් n අපි දන්නේ නැහැ. s දන්නවා අපි 450යි කියලා. n එක nම දාමු. පළමු පදේ 10යි
n දන්නේ නැහැ පොදු අන්තරය ඇවිල්ලා 5යි. දැන් කල්පනාවෙන් සුළු කරමු ඉතින් බලන්න. 450 සමානයි වරහන් ඉවත් කරෝතින් මෙතන 20යි 5න් වරහන් ඉවත් කරෝතින් 5යින් පසරක් ඍණ 1 ඍණ 5යි. එහෙමනම් 450 සමානයි n බෙදීම 2 වාරයක් වරහන් ඇතුලෙන් එනවා 20න් 5ක් අඩු කරාම 15යි 15 ධන 5යි n කියලා. 15 ධන 5යි n. බෙදීම දෙක එලවන්න ගුණ කිරීම දෙකක් දාමු. එතකොට භාග ඉවත් වෙනවා. එහෙනම් මේ පැත්තට ගුණ කිරීම දෙක. එහෙනම් දෙකට දෙක කැපිලා ආවි. එහෙමනම් මෙතන අපිට බලන්න මොකද වෙන්නේ කියලා. හරි මෙතනින් පස්සේ මම ඉන්න ඉහළට 900 සමානයි n වතාවක් 15 ධන 5යි n. ඔන්න දැන් පොඩ්ඩක් සුළු කිරීමේ ධර්ම බලන්න පාවිච්චියට ගන්න විදිය. වරහන් ඇතුලේ පේනවා මට සාධක වෙන් කිරීමක් මං සාධකයක් වෙන් කරනවා. දැන් දෙකටම 5 පොදුයි 5 ගත්ත එළියට. එහෙනම් 5යි n. වරහන් ඇතුලේ ඉතුරු වෙනවා 3යි මෙතනින් n. මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් දෙකටම 5 පොදු හින්දා 5 ගත්ත එළියට. එතකොට ඉතුරු වෙන්නේ මෙතනින් 3 මෙතනින් ඉතුරු වෙන්නේ 1 1යි n. දැන් මම එහෙම කරන්න හේතුව ළමයි මේකයි. දැන් මට 5 එලවන්න පුළුවන්. 5 එලවන්නේ කොහොමද? දෙපසම 5න් බෙදලා. දෙපැත්තම 5න් බෙදලා. ඕනේ නම් පොදු සාධක එහෙම වෙන් කරන්නේ නැතුවම ඕගලන්ට වරහන් ඉවත් කරන්නත් තිබ්බා. හැබැයි බලන්න දැන් වාසිය මොකක්ද කියලා. දෙපසම 5න් බෙදෙනවා. එහෙනම් 1යි 8යි 180. n වතාවක් 3 ධන n. දැන් වරහන් ඉවත් කරොත් 180 සමානයි 3යි n ධන n වැඩි කිරීම n කියන්නේ n ගේ වර්ගය. කාට හරි පුළුවනිද කියන්න මොකක්ද මේ අපිට ලැබුණේ කියලා? කාට හරි පුළුවන්ද අපිට කියන්න මොකක්ද අපිට මේ ලැබුණේ කියලා? මොකද හිතන්නේ? ඔව් දිනදී පළවෙනි මේක කරද්දි දෙන්නේ කරපු විදිහට කරාට වැරද්දක් නැහැ. රෝමාංක දෙක ඔයා කරපු විදිහට කරන්න පුළුවන්. ඔව් අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ළමයි සමාන ලකුණක් සහිත අන්‍යාතයක් සහිත සම්බන්ධයක් ඒකේ මේක සමීකරණයක්. හැබැයි මෙතන මේ සමීකරණයේ වර්ග පදයක් තියෙනවා වර්ග පදයක් තියෙනවා. එහෙමනම් මේ ඇවිල්ලා තියෙන්නේ නිකන් සමීකරණයක් නෙවෙයි. වර්ගජ සමීකරණයක්. වර්ගජ සමීකරණයක්. එහෙනම් අපිට තියෙන්නේ ඔය කියන වර්ගජ සමීකරණය විසඳන්න. ඉතින් වර්ග සමීකරණය විසඳද්දී මම ඔයාලට කියලා තියෙනවා මුලින්ම කරන්න ඕන දෙයක්. මොකද්ද මුලින්ම කරන්න ඕන දේ? සමීකරණයේ එක්පසක් බිඳුවට සමාන කිරීම. ඒක තමයි අපේ ආරම්භක පියවර. එහෙමනම් හොඳ විදියක් ධන 180 දාන එක අනිත් පැත්ත. එතකොට වර්ග පදේ කොහේවත් යන්නේ නැහැ. එයා එතනම ඉන්නවා. එහෙනම් වර්ග පදේ මුලින් ලියන්නම් වැරද්දක් නැහැ නේ. ධන 3යින් දෙවෙනියට ලියන්නම් ධන 180 අනිත් පැත්තට එද්දි ඍණ 180ක් වේවි. ඍණ 180ක් වේවි. ඔන්න ලැබුණ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. එහෙමනම් දැන් මේ කියන සමීකරණය විසඳන්න අපේ දෙවෙනි පියවර බිඳුවට සමාන කිරීම හරි අපේ දෙවෙනි පියවර මොකක්ද? සාධක වෙන් කරගන්න එක. එහෙනම් දැන් අපි බලමු කොහොමද සාධක වෙන් කරන්නේ. මෙතන n වර්ග ඉස්සරහා 1 තියෙන්නේ. එහෙනම් දෙපැත්තේ පද දෙක ගුණ කරොත් ත්‍රිපද සාධක මතකනේ. 180 එකකින් ගුණ කරොත් 180මයි. මේක ඍණ මේක ධන. එහෙනම් ඍණ. ඒකේ අදහස අඩු කිරීමෙන් මැද පදයේ නිර්මාණය කරගන්න කියලා. එහෙනම් 180 හදන්න පුළුවන් ක්‍රම 18 වරක් 10. 180යි. ગેප් එක එන්න ඕනේ 3ක්. තව හිතුවොත් මම 15 වරක් 12. ඔන්න ඔය ගුණාකාර ටික ඔලුවට එන්න ඕනේ. 15 වරක් 12 180යි. අන්න ગેප් එක 15යි 12යි අඩු කරාම 3ක් එනවා. එහෙනම් ධන 3ක් හැදෙන්න ධන 15යි n ඍණ 12යි n. ඔය වැඩේ තමයි අමාරු වැඩේ. ත්‍රිපද සාධක වෙන් කරද්දී.
මේ ගුණිතේ හදාගන්න එක තමයි හිතන්න තියෙන්නේ පොඩ්ඩක්. චක්‍ර දැනුම තමයි ඉතින්. එහෙනම් 15 12 ගියාම ධන තුනක් හැදෙනවා. එහෙනම් සාධක වෙන් කරපු මුල් ජෝඩුවෙන් n පොදුයි ගත්ත එළියට. එහෙනම් n ධන 15. ඊළඟ ජෝඩුව සලකලා මුල් පදේ ලකුණ ඍණ ගත්ත ඍණක් එළියට. දැන් දෙකම 12න් බෙදන්න පුළුවන් 12 ගත්ත එළියට. n ඍණයි ධන 180 12න් බෙදුවොත් 15යි. n ධන 15 n ධන 15 පොදුයි කුට්ටිය පිටින් ගත්ත n ධන 15 එළියට. එහෙනම් ඉතිරි වෙනවා මෙතනින් n මෙතනින් ඉතිරි වෙනවා ඍණ 12. මෙන්න ඔන්න සාධකත් වෙන් කරගත්තා. ඔන්න අපි සාධකත් ළමයි වෙන් කරගත්තා. අවසාන පියවර මොකක්ද එහෙමනම් අවසාන පියවර? වර්ග සමීකරණයක් විසඳීමේ අවසාන පියවර කාට හරි මතකද? මොකද්ද ළමයි වර්ග සමීකරණයක් විසඳීමේ අවසාන පියවර උනේ? පළවෙනි පියවර එක්වසක් බිඳුවට සමාන කරා, දෙවෙනි පියවර ඇවිල්ලා සාධක වෙන් කරා. වර්ග සමීකරණයක් විසඳීමේ අවසාන පියවර උනේ මොකක්ද? කාට හරි මතකයක් තියෙනවද? කාටවත් මතක නෑලු ඉතින්. මේ ළඟදීත් ඔය ගැන කතා වුණා අපි. ඔව්. ඇති හන්දන් දෙන්නෙක් තුන් දෙනෙක්ට මතකයි. හොඳයි. ශනිත් මට මතකයි. මොකක්ද රශ්මිතු? ඔව්. මොකක්ද වෙන්න ඕනේ අවසාන පියවර? හෝ ගන්න පියවර. එහෙනම් මේ කියන සාධක දෙක බිඳුවට සමාන කරමු. එක්ක මේ සාධකේ, එක්ක මේ සාධකේ. එහෙනම් n ධන 15 කියන සාධකේ සමානයි බිඳුව හෝ ඒක තමයි මම හෝ ගන්නවා කියලා කිව්වේ. n ඍණ 12 සමානයි බිඳුව. ඔන්න එහෙමනම් බිඳුවට සමාන කරා. එහෙනම් මෙතනින් n තනි කරන්න ධන 15 තල්ලු කරා අනිත් පැත්තට. ඒක ඍණ 15යි. ඍණ 12 තල්ලු කරා අනිත් පැත්තට. ඒක ධන 12. මෙන්න විසඳුම් දෙක. හැබැයි ඍණාගයක් විය නොහැක. එව නිසා සති ගණන 12කි n කියන්නේ ධනාගයක් දෙන්න ඕනේ. සති ගණන එහෙමනම් 12යි. සති ගණන එහෙමනම් 12යි. මොකද n කියන්නේ සති ගණන. සති ගණන කිසි විටකත් ඍණාගයක් වෙන්න බෑ. දැන් අපිට කියන්න පුළුවන්ද මාසෙකට සති ඍණ 4ක් තියෙනවා කියලා, ඍණ 5ක් තියෙනවා කියලා. එහෙම කියන්න බෑ. n වලට එන පිළිතුර අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. හැබැයි එන්නේ මෙතන එකක් ඍණ එකක් ධන. එහෙනම් ඍණ උත්තරේ නොසලකා හැරියා. ඒක විය නොහැක කියලා කිව්වා. එම නිසා සති ගණන. එහෙනම් එයා සල්ලි එකතු කරන්න බලාගෙන ඉන්න ඕනේ සති කොච්චරද? ඔය කියන බෑග් එක ගන්න කොච්චර කාලයක් බලාගෙන ඉන්න ඕනේද? එයා සති 12ක් බලාගෙන ඉන්න. ඔන්න පිළිතුර. ඕක තමයි ඉතින් මම කිව්ව විදියට අපිට සමාන්තර ශ්‍රේණි ගැටලුවක් ආවොත් කරදරකාරීම තැන. ලකුණු පහක් තියේවි ඔය කාරණේ හරිනම්. මොකද අපි හොඳයි මෙතන දාන්න මෙතන මේක ලිව්වේ නැහැ කියලා වැරද්දක් නැහැ. නමුත් අවසාන පිළිතුර n සමානයි 12 කියන එක ඔයාලා ලියලා තියෙන්න ඕනේ. මෙතන ඍණාගයක් විය නොහැක කියලා ලියලා නැත්නම් ඒක කමක් නැහැ. ලියන්න පුරුදු වෙන්න. හැබැයි මේ පිළිතුර තමයි අවසාන පිළිතුර කියන එක අවසානයේ දාන්න. හදාගන්න මම හිතන්නේ ඒක නම් ගොඩක් කට්ටිය වැරදි ඉති. ඒක නම් ගොඩක් අයගේ වැරදි ඉති. කළා නෑ වගේ මට පේන්නේ ගොඩක් කට්ටිය. ඔව්. පවන්නේ ඒකේදී අවසාන පදේ දන්නේ නැහැනේ. ඒ නිසා අපිට අනිත් සූත්‍රය පාවිච්චි කරන්න විදියක් නැහැ. L එක අපි දන්නේ නැති හින්දා. හරි. කළා නෑ මම හිතන්නේ ගොඩක් කට්ටිය වැඩේ. හරි ඔන්න අවසාන කොටසට යන්න. හරි නේද ලියලා ඉවරයි. ඉදිරියට යන්න පුළුවන්ද? තාම ලියනවද? දෙව්මී මොකටද හරි. හරි. මම යන්නම් රෝමංක 4 එහෙම නැහැ. මේ කොටස ඒකත් ඇවිල්ලා ත්‍රිපද සාධක වෙන් කිරීමක්. ත්‍රිපද සාධක වෙන් කිරීමක්. B කොටසට අදාළව 4x ගේ වර්ගය ධන 4x ඍණ 3. කලින් අපි වෙන් කරගත්ත වගේම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තමයි ඔන්න තියෙන්නේ. ආරම්භක පියවර දෙපස පද ගුණ කිරීම. වර්ගජ පදයක් නියත පදයක් ගුණ කරලා ගන්න එක.
එහෙනම් 3 4 12යි මේක ඍණ මේක ධන. එහෙමනම් ඍණ 12යි. ඍණ 12යි කියන එකේ අදහස අඩු කිරීමකින් අපි මැද පදේ නිර්මාණය කරගන්න ඕනේ කියන්නේ. අඩු කිරීමකින් මැද පදේ නිර්මාණය කරගන්න ඕනේ කියන්නේ. ඉතින් 6 වරක් 2 එහෙම නේද? අඩු කරලා පුළුවන් නේද 4ක් හදාගන්න. එහෙනම් ගැළපෙන ජෝඩුව කෙලින්ම හිතා ගන්න පුළුවන්. 6 වරක් 2 කියන එක. ඔව්. එහෙමනම් ධන 4ක් හැදෙන්න ඕනේ, ලියවෙන්න ඕනේ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ නේද බලන්න. ධන 6යි x ඍණ 2යි x. ධන 6යි ඍණ 2යි, ධන 6යි ඍණ 2යි. ලොක්කගෙන් පොඩ්ඩක් ගියා. ඔන්න ලොක්කගේ ලකුණ එනවා. එහෙනම් දැන් ඔන්න පද 3 පද 4ක් කරගත්තා. දැන් අපි ජෝඩු දාමු. පද දෙක බැගින් වෙන් කරගමු. පළවෙනි ජෝඩුව සලකලා දැන් දෙකම බෙදන්න පුළුවන් ඉලක්කමක් 4යි 6යි දෙන්නවම 2. ඊට අමතරව අන්‍යයන්තයක් x පොදුයි තැන් දෙකටම x වගත්ත එළියට. එහෙනම් ඉතිරි වෙන කාරණේ දාමු වරහන් ඇතුලේ. 4 දෙකෙන් බෙදුවොත් 2යි. x ගේ පැටව දෙන්නෙක් හිටියා එක්කෙනෙක් ගත්ත එළියට එකක් ඉතිරි වෙනවා. 6 දෙකෙන් බෙදුවොත් 3යි. x ගේ පැටව එක්කෙනයි හිටියේ ගත්ත x එළියට x ඉතුරු වෙන්නේ නැත. ඊළඟ ජෝඩුව සලකලා මුල් පදයේ ලකුණ ඍණ. එහෙනම් ඍණක් ගත්ත එළියට x පොදු නැහැ. සංඛ්‍යාවක් විදිහට කාවත් ගන්න බෑ එක තමයි ගන්න පුළුවන්. එහෙනම් 2 එකෙන් බෙදුවොත් 2මයි. එහෙනම් 2යි x. ඍණයි ඍණයි ධන 3 එකෙන් බෙදුවොත් 3ම තමයි. එහෙනම් දැන් කුට්ටිය පිටින් ගන්න අවස්ථාව ඒ කිව්වේ ප්‍රකාශනයේ පිටින් 2x ධන 3 2x ධන 3 පොදුයි. කුට්ටිය පිටින් 2x ධන 3 ගත්ත එළියට ඉතිරි වෙනවා මෙතනින් 2x මෙතනින් ඍණ 1. මේ වරහන් දෙක මාරු වුණාට ගැටලුවක් නැත. පිළිතුර හරි. ලකුණු දෙකක් ඔන්න තව අපිට ලැබෙවි. මේ කොටස හරියනවා. හොඳයි. එතන ප්‍රශ්නෙට නම් අපේ කට්ටිය හරි. අපි බලමු අපේ 4 වෙනි ප්‍රශ්නේ නෙමෙයි 5 වෙනි ප්‍රශ්නේ. නෑ අපිට මේ අවුරුද්දේ විභාගේ තියෙන්නේ 2020 කට්ටියට ගණන් පේපර් එකේ තියෙන්නේ ලබන සතියේ සමුදා. හරි ලබන සතියේ සමුදා. බලමු මේ සතියේ මේ අවුරුද්දේ කට්ටියට කොයි වගේ පේපර් එකක් ලැබෙවිද කියලා. එතනින් පස්සේ අපි තීරණය කරමු 2021 කට්ටියේ පේපරේ කොයි වගේ වේවිද කියලා. හරි මම නම් හිතන්නේ එහෙම පේපර් එකක් ලේසි වෙයි කියලා කොයිම විටකවත් සාමාන්‍ය ඒ තත්ත්වයෙන් පේපර් එක තියෙයි. එහෙම නැතු විශේෂයෙන්ම නෑ දැනට කරලා තිබ්බ පේපර්ස් කිසිවක වෙනසක් කරලා තිබෙන්නේ නැහැ. සාමාන්‍ය පරිදි තිබ්බා. සිංගල් පේපර් එක සාමාන්‍ය පරිදි හොඳ පේපර් එකක් තිබ්බා. ඒ කියන්නේ අර කොවිඩ් එකක් තිබ්බයි නැතයි සහරාන් ගැහුවයි නැතයි ඒව මුකුත් අදාළ වෙන්නේ නැහැ. පේපර් එක ඒ ස්ටෑන්ඩඩ් එකට තිබ්බා. ළමයින්ගේ පැත්තෙන් ළමයි කරගත්ත කෙනාට හරියට වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ නැති වැඩක් කරපු නැති එකාට කරගන්න බැරි වෙනවා. එච්චරයි ඉතින් ඕක වෙන්නේ. එහෙම නැතුව විශේෂ අවස්ථා දීලා ඉතින් එහෙම කරන්න බෑනේ. හොඳට වැඩ කරන සෙට් එකක් ඉන්නවනේ. දැනුත් ඉන්නවනේ. කොච්චර ප්‍රශ්න තිබ්බත් අධ්‍යාපනයේ අංක 1 කියලා අරගෙන කරන පිරිසක් ඉන්නවනේ. ඒ නිසා කොහොමද අමාරු කරන්නේ? මේ ලේසි කරන්නේ පේපර් එක සාමාන්‍ය ඒකේ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා. ඒක වෙනස් කරන්නේ නැහැ. හරි. සාමාන්‍ය ගොඩක් කට්ටිය ඔව්. ගොඩක් කට්ටිය කිව්ව සිංගල් පේපර් එක වෙන අවුරුදු වලට සාපේක්ෂව වෙනස්. හිතලා කරන පැත්තකුත් තිබ්බා. ලියන පැත්ත වෙනදට වඩා තිබ්බා. එහෙම දෙයක්ත් කිව්වා. අපි දන්නේ මැස් පේපර් එක කොයි වගේ වෙයිද කියලා. කොහොම ආවත් කරන දේ හරියට ඉතින් කරගන්න. ඕගොල්ලෝ බලාගෙන ඉන්න එපා අපිට මේ විභාග තිබ්බේ නෑ. ඉස්කෝලේ ගෑනුවේ නෑ. ඒ නිසා විභාගෙ ලේසි වෙයි. එහෙම වෙන්න බෑනේ. ඒ යන විදියට පේපර් එක ඒ ආකාරයෙන්ම තියෙයි. ඒකේ වෙනසක් කරන්න බෑයි. ඔව්. අපි බලමු සයන්ස් පේපර් එකේ තියෙන සෙනසුරාන්දට සයන්ස් පේපර් එකත් කොයි වගේ වේවිද. ඒ සුපුරුදු පරිදි ඒක කොවිඩ් තිබ්බත් එකයි නැතත් එකයි අපේ ළමයි ටික එළියට එන්නේ අමාරුයි කියාගෙන තමයි. ඒක මම දන්නේ. මොන අවස්ථාවවත් මොන අවුරුද්දාවත් ඒක ඉතින් අමාරුයි කියාගෙන ඉන්නේ. ඒකේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ. නිසා නැවතත් කටියට කියන්නේ හරි කරගන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවානේ. කරගන්න පුළුවන් වැඩ කොටස කරුණාකර ඉස්කෝලේ ටීචර් හරි ක්ලාස් එකේ ටීචර් හරි උගන්වන්නකම් ඉන්නේ නැතුව කරගන්න පුළුවන් වැඩ කොටස් ටිකක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් අපිට පාඩම් කරලා කරගන්න ගොඩ දාගන්න පුළුවන් කොටස් ටිකක් තියෙනවා. ඒක අවසාන මොහොත වෙනකන් ගබඩා කරගෙන ඉන්න එපා. අන්තිමට මම බලා ගන්න ඔය ටික කොහොම කරන්නම් කියලා. හරි ඒ වගේ මීහරක් වැඩ කරන්න එපා. හරියටම තව සති 36යි. සති 36ම තෝරන පළවෙනි සතියේ ගියා. සති 35යි තියෙන්නේ. ඒතකොට මේ සති 35ක් ඇතුළත කරන්න තියෙන වැඩපිළිවෙල ඔයාලා තුල දැන් තියෙන්න ඕනේ. ළමයි දෙසැම්බර් පළවෙනි සතියේ එක්සෑම් තියෙනවා කියලා හිතමු. හරි ඒකට හිතලා සමහර පිටක නොවෙන්නත් පුළුවන්.
එහෙම හිතලා වැඩ ටික කරගෙන යමු. කරන්න ඕනොත් හදිසියෙම. හරි දැන් හිතන්නකෝ දැන් 15 වෙනිදා එක්සාම් මේ විභාග මේ ඉස්කෝලේ පටන් ගත්ත කියලා. එහෙම වුණොත් මේගොල්ලෝ දඩ පිටි ගාලා සෙන්සුරාදාත් ඉස්කෝලේ තියාලා මේ වැඩ ටික ඉක්මනට කරගෙන යාවි. ඕගලන්ට කරගෙන යාවි. එහෙම වුණොත් අනිවාර්යෙන් දෙසැම්බර් පළවෙනි සතියේ ඔයාලගේ 2021 ඕලෙවල් එක්සෑම් එක එනවා. ඒ නිසා කමක් නැහැ ඔබ කල් යාවි. තව මාස දෙකක් විතර කල් යාවි. ඕක හිත ඉන්න එපායි. ඒ නිසා කරුණාකර සූදානම් වෙන්න දෙසැම්බර් පළවෙනි සතියේ. දැන් මගේ ඔළුවේ තියෙන්නේ ඕක. කොහොම හරි දෙසැම්බර් පළවෙනි සතියේදී අපි කරමු. දැන් නොවැම්බර් විතර සැප්තැම්බර් විතර වෙද්දි මොන හරි රටේ පවතින තත්ත්ව වෙනස් වෙලා අපිට එන්නේ අදහස. එතකොට අපි බලමු. නමුත් දැන් මේ මොහොතේ කල්පනා කරන්න එපා. තව මාස දෙකක් එක්සෑම් එක කල් යාවි. වැඩේ මොකක් හරි ෂේප් කරගන්න පුළුවන් වෙයි. එහෙම කරගන්න එපා. 10 විශේෂයෙන් 10 වසරේ අඩුපාඩු වෙච්ච විෂයන් දැන් විද්‍යාවේ ඉතිහාසයේ සිංහල හරි ඔය කියන විෂයන් වල මොන හරි අවුල් කරගෙන තියෙනවා නම් කරුණාකර මේ දවස් ටිකේ හදා ගන්නවලා මං කිව්වේ ඒකයි තව මාස 9යි මාස වලින් නෙවෙයි කල්පනා කරන්න සති වලින් කල්පනා කරන්න සති තව 35යි හරියට බැලුවොත් තියෙන්නේ ඒ සති 35 ඇතුළත කොච්චර වැඩ ප්‍රමාණයක් කරගන්න තියෙනවද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හරි එක සබ්ජෙක්ට් එකක් නෙවෙයි සබ්ජෙක්ට් 9ක් කරන්න තියෙනවා ඒ 9 බැලන්ස් කරගන්න ඕනේ දැන් අවසාන මොහොත වෙනකන් විද්‍යාවේ ගොඩවල් එකතු කරගෙන පුළුවන් තරම් නෝට් ලියලි ඒක නෙවෙයි වෙන්න ඕනේ 10 වසරේ 160 වුණ දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒ 10 වසරේ 160 දැන් මේ වෙනකොට සාරාංශ කරගෙන යන්න. මෙන්න මේ කාරණා ටික කරගෙන යන්න. පාස් පේපර්ස් වලින් කොයි පාඩම් වලින්ද වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන්නේ. අන්න ඒව ටික බලන්න. ඉතිහාසයටත් බලන්න. සිංහලත් ලියන්න තියෙන ඒවා, කවි පාඩම් කරගන්න තියෙන ඒවා, ඒව දැන් සටහන් කරගන්න. chart හදාගන්න. ওই ටික පිළිවෙලක් කරගන්න. අන්තිම මොහොතේ ඔක්කොම වැඩ අනාගන්න එපා. ඒ අතරතුරේ ගණන් වැඩ මිස් කරගෙන ඒක පස්සේ බලන්න කීකේ වෙනත් දෙයක් කර ඉන්න එපා ඉතින්. පුළුවන් තරම් ගණන් වැඩේ කරගෙන යන්න. ඒක ඔයගොල්ලෝ කරાવી. ඒක මට විශ්වාසයි. ඒක ඔයගොල්ලෝ කරાવી. හැබැයි ඒ අතරතුරේ ගණන් වලට මුල් තැන දීලා අනිත් ඒවා ටික අමතක කරලා දාන්නත් එපා. ඔක්කොම බැලන්ස් කරගන්න. හරිද? තව සති 35යි හරියට බැලුවා. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒකයි මම කිව්වේ. සූදානම් වෙන්න දෙසැම්බර් පළවෙනි සතියේ අපි එක්සෑම් එක ලියනවා කියලා හිතාගන්න. ඒක නොවෙන්න හෝ වෙන්න හෝ පුළුවන් අපිට තාම කියන්න බෑනේ ඒක. ඒ නිසා ඒකත් හිතන්න. ඊළඟට තව දෙයක් ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න. මෙච්චර කල් ඉගෙන ගත්තෙත් නෑනේ අපේ ළමයි. එහෙම උනායි කියලා ඉස්කෝලේ ගිහිල්ලා ගොඩක් හොඳට ඉගෙන ගනින්නේද? නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. දැන් ඉස්කෝලේ ගියාට පස්සේ තියෙන තරම් ඔක්කොම මේ මාස 5 6 ම තිබ්බ උපදූප ටික කතා කරන්න. ඊ ඔක්කොම ටික ගියාට පස්සේ ඕගලන්ට ඇත්තටම වෙලාවක් නැති දෙවි ඉස්කෝලේ ගිහලා වැඩ කරන්න. එහෙමනේ සංචිත් තියෙන බොරු ඔක්කොම ටික සංචිත් කියලා ඉවර කරන්න සෑහෙන කාලයක් යාවි. හරි ඒකනේ ඇත්ත කතාව. තියෙන බොරු ඔක්කොම ටික දැන් මේ මාස 5ෙම එකතු වෙච්ච. නේද සංජිත්? හරි කොච්චර බොරු ටිකක් තියෙනවද ඉස්කෝලේ ගිහලා කියන්නේ? අඳුන් එහෙම නේද? එතකොට ඒ ටික ඉවර කරන්න සෑහෙන කාලයක් යාවි. එතකොට නෝමල් සෙටප් එකට එන්න තව මාසයක් විතර යාවි. ඒ නිසා හොඳම දේ හරි ඒක ගැන බලාපොරොත්තු තියාගෙන බොරුවට හින ලෝකෙක ඉන්නේ නැතුව දැන් ඉන්න මොහොතේ මේ කරන මොහොතේ ඉඳලා වැඩ එක ඉක්මනට කරගෙන යනවා. තව හරියටම සති 35ක් හෝ 36ක් තියෙනවා. ඒක ගැන චුට්ටක් හිතන්න. හරි ඒ අතරතුරේ මගුල් ගෙවල් මල ගෙවල් අසනීප වීම ගොඩාක් වෙනවා මම අපදාම කියනවා වගේ. ඒතර ඒ අතරතුරේ තව සති කිහිපයක් නාස්ති වෙනවා. එහෙම වුණාම වැඩ කරන සති කොච්චරද තියෙන්නේ? ඊටා පොඩි ප්‍රමාණයක් තව තියෙනවා. හරිද? හොඳයි. අපි අම්ම බලන්න පස්වෙනි කාරණේ කුලක පාඩමට අපිට දීලා තියෙනවා සිම්පල් A කොටසේ රෝමාංක 1 අවයව ලයිස්තුගත කරන්න කියලා. අනේ මුලින්ම වෙන රූප සටහනකින් දක්වන්නලු ඉස්සෙල්ලාම අපි අවයව ටික ලයිස්තුගත කරමු වෙන රූපෙට කලින්. සරත්‍රිකුලකින් කියන්නේ 1 සිට 10 තෙක් 10 තෙක් කිව්වම 10ට අන්තර්ගත වෙන්න ඕනේ. ඔන්න කාරණේ. 1 සිට 10 තෙක්. තෙක් කියද්දි 10ක් එනවා. 10ක් එනවා. දක්වා කිව්වොත් 10 එන්නේ නැහැ. 1 සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණාකාර රටාවට පිළියෙල කරන. එහෙනම් 1 3 6 10 10ක් එන්න ඕනේ. B කියන්නේ ඇවිල්ලා 1 සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා. එහෙමනම් 1 3 5 7 9 මෙන්න ඔත්තේ සංඛ්‍යාවයි. ඔය ටික අවයව ටික හරියට බලන්න. ඔතන වැරදුනොත් ඉතින් වෙන රූපේ ගැන හිතලා වැඩක්ම නැහැ. වෙන රූපේ කොහොමවත් වැරදි ඒක. එහෙමනේ. හරි දැන් එහෙමනම් කුලක ටික දාමු.
මේක A මේක B කියලා ගත්තොත් තොරතුරු ලකුණු කිරීම ආරම්භ කරමු අපි මැද්දෙන් පොදු ප්‍රදේශයෙන් දෙන්නටම පොදු වෙච්ච අවයව ඡේදන අවයව ඡේදන කුලකයේ තුලින් පටන් ගන්නවා ඍජුකෝණාංශය තුලින් අදහස් කරන්නේ සර්වත්‍ර කුලකයේ උපකුලක දෙක තමයි රවුම් වලින් දක්වන්නේ. එහෙමනම් ඡේදන විදියට 3 තියෙනවා. එච්චරයි නේද? ඔව් 3 විතරයි පොදු. එහෙනම් ඒටයි කිය අවයව ටික මාක් කරන් යමු. 1 3 වැටලා තියෙන එහෙනම් 1 6 10. ඊට පස්සේ මෙතන 1 3 5 7 9. වටේට එහෙමනම් යන්න ඕනේ ඔය හැර 2 එක කියන එකත් එක කියන එකත් පොදු වෙනවා. එහෙනම් එක දෙපාරක් කියලා පමණයි. එකත් ඇවිල්ලා පොදු අවයවයක් වෙනවා. ඔව් 1 3. එහෙනම් 1 2 3 1 2 3 4 වැටෙන්නත් ඕනේ එළියට. 5 6 7 8 එන්නත් ඕනේ එළියට. මං හරි නේද? මගේ වැරද්ද හරිනේ. එක පොදුයි. ඔව්. දැන් මං හිතන්නේ මං හරි. පොදු වෙන්නේ 1 සහ 3 විතරයි. දැන් හරිද වෙන්නේ ඕකේ? රෝමාංක 2 n a මේලය b. n කියන්නේ අවයව ගණන. a මේලය b ගේ අවයව ගණන. මේලයේ සතු අවයව ප්‍රමාණය කොච්චරද කියන්නේ. මේලයේ සතු අවයව ප්‍රමාණය කොච්චරද කියන්නේ. 7ක් තියනවලු. 1 2 3 4 5 6 7යි. ඔව් 7ක් තියෙනවා. මේලයේ සතු අවයව 7ක් තියෙනවා. මේලේ කියන්නේ ඔක්කොම කියන්නේ. ඡේදනයේ B. ඡේදනයේ සතු අවයව ගන්න. එහෙනම් ඡේදනයේ සතු අවයව ගන්න කීයද? 2යි. Aටයි Bටයි පොදු අවයව 2යි තියෙන්නේ. Aටයි Bටයි පොදු අවයව 2යි තියෙන්නේ. රෝමාංක 4 Aට අයිති නැති A' ඡේදනයේ B. මේකේ අදහස Aට අයිති නොවන A' කියන්නේ Aට අයිති නොවන Aට අදාළ නොවන නමුත් ඡේදනය තුලින් අදහස් කරන්නේ නමුත් Bට අදාළ වෙන Aට අයිති නොවන නමුත් Bට අදාළ වෙන කවුද අනේ Aට අත තියන්න එපා Aට අත තියන්න එපා නමුත් Bට අදාළ වෙන Aට අයිති නොවි නමුත් Bට අයිති වෙන එහෙමනම් 5 7 9 ඔන්න අවයව ටික 5 7 9 අවයව කීයද කියලා නෙවෙයි අහන්නේ අවයව මොනවාද කියන එකයි අහන්නේ ඉතින් අවයව ලියා දැක්වීමේදී මේක කුලකයක් සංගල වරහන් ඇතුලේ නිවීම අත්‍යවශ්‍යයි රෝමාංක 5 A මේලය B dash A මේලය B ගේ සම්පූර්ණකයේ dash මොකක්ද අනේ මේකේ අදහස මේලයට අදාළ නොවන A මේලය B ගේ සම්පූර්ණකයේ dash එක තියෙන. ඒ කියන්නේ මේලයට අත තියන්නට එපා. මේලය කියන්නේ සියල්ල කියන එක. A ගේ B ගේ සියල්ල. මේ රවුන්ඩ් දෙක ඇතුලේ ඉන්න සියල්ල. A ටික හැර. ඔව් ප්‍රවීන්ස් කියනවා හරි. එහෙනම් 2 4 සහ 8. 2 4 සහ 8. ඔන්න බලන්නකෝ කතාව හරිද කියලා. ඔන්න කාරණේ 2 4 8 හරි ඒක හරි හරි ඔන්න ලකුණු ලබා දීම මෙන්න මේ විදිහටයි වෙන් රූප සටහන ඔයගොල්ලෝ හරියට අඳ ගන්නවා නම් ලකුණු 4ක් තියෙනවා අවයව ප්‍රදේශ 4ක් තියෙනවානේ ඒ ප්‍රදේශ 4 අවයව කොටස් 4ම හරිනම් ඡේදනය හරිනම් Aට පමණක් ටික හරිනම් Bට පමණක් ටික හරිනම් සර්වත්‍ර කුලකයට පමණක් ටික හරිනම් ඔක්කොම ලකුණු 4ක් එතනට හම්බ වෙනවා ලකුණු 4ක් තියෙනවා එතන ඊළඟට රෝමාංක 2 අවයව ගාන 1යි මේකට 1යි මේකටත් 1යි මෙතනටත් 1යි ඔන්න දැන් ලකුණු 8ක් සාකච්ඡා කරා ඔන්න දැන් ලකුණු 8ක් සාකච්ඡා කරා හරි ඔන්න කාරණා ටික 1 2 3 4ක් එතනට වෙන් රූප සටහනට ලකුණු 4ක් ඔන්න ඔක්කොම ලකුණු 8ක් දැන්ට තියෙනවා හරි දෙවමින එක මතක් කරගන්න පස්සේ මට ඊළඟට B කොටස ඒක B කොටස යමු අපි බලන්න B කොටසට අදාළව B කොටසට අදාළව පහත දියේදී වෙන් රූපයේ මත
මෙන්න මෙහෙම කාරණයක් කියනවා. P හා Q කියලා තියෙනවා උපකුලක දෙකක්. අපිට කියනවා ළමයි හරි P හා Q කියලා කුලක දෙකක් තියෙනවලු. මෙන්න මේ කියන ප්‍රදේශය P ටත් අදාළ නොවන Q ටත් අදාළ නොවන පොදු ප්‍රදේශය. P ටත් අදාළ නොවන Q ටත් අදාළ නොවන පොදු ප්‍රදේශය අඳුරු කර පෙන්වන්න කියලා. පොදු ප්‍රදේශය අඳුරු කර පෙන්වන්න කියලා. P ටත් අයිති නොවන Q ටත් අයිති නොවන පොදු ප්‍රදේශය. මේ වගේ අවස්ථාවකදී අපිට එක විට ගන්න බැරි නම් මොකක්ද මේ පොදු ප්‍රදේශය කියන එක. හරිද? ඒ කියන්නේ දැන් මේ පෙන්වන්න කියන්නේ n වලින් අදහස් කරන්නේ ඒකට අදාළ ප්‍රදේශය කොයි ටිකද කියන එක පෙන්වන්නයි ඕන. n කියන්නේ අවයව සංඛ්‍යාව කියන එක. අවයව සංඛ්‍යාව නිරූපණය වන තැන පෙන්වන්නයි ඕන. අඳුරු කරලා පෙන්වන්නයි ඕන. එහෙනම් මේ වගේ අවස්ථාවකදී කරන්න තියෙන හොඳම දේ P' වෙනම Q' වෙනම කුලක දෙකක් විදියට කඩා ගන්න. මේ කියන කුලක අංකනේ කොටස් දෙකකට කඩා ගන්න. මුලින්ම P' පාඩ කරන්න. P' කියන්නේ මොකද්ද? P' කියන එකේ අදහස මොකද්ද? Pට අදාළ නොවන. Pට අදාළ නොවන. P' කියන එකේ අදහස Pට අදාළ නොවන. එහෙනම් P කියන රවුම වහලා අනිත් ටික. ඒක එක දිශාවකට පාඩ කරන්න. එක පැත්තකට පාඩ කරන්න. Pට අදාළ නොවන ටික. ඒක පිළිවෙලකට එක දිශාවකට අඳුරු කරන්න. එක දිශාවකට. හතර වටේ ගොම ගන්නවා වගේ කරන්නේ නැතුව එක පැත්තකට. මොන මම P' පාඩ කරා. එක වෙනත් පාඩකින් ඒ වැඩේ කරන්න. ඊළඟට අනිත් කුලක පාඩ කරගන්න. Q'. ඒ කියන්නේ Qට අදාළ නොවන. ඒක අනිත් දිශාවකට. අපි කලින් අර දිශාවට විරුද්ධ දිශාව. Qට අදාළ නොවන. ඔන්න Qට අත තියන්නේ නැතුව ඔන්න අපි අඳුරු කිරීම කරා. Qට අත තියන්න එපා. Qට අදාළ නොවන. ඔන්න Qට අදාළ නොවන ටික පාඩ කරා. Qට අදාළ නොවන ටික. Qට අත තිබ්බේ නෑ ඔන්න. දැන් එතකොට ඔය අඳුරු කරපු කුලක දෙකේ මොකක් ගැනද අපෙන් අහන්නේ? ඔය අඳුරු කරපු කුලක දෙකේ මැද්දේ තියෙන කර්මය මොකද්ද? කුලක කර්මය මොකක්ද? ඡේදනය. ඡේදනය කියන්නේ මොකක්ද? ඡේදනය කියන්නේ මොකක්ද? පොදු ටික. ඔය ඇඳපු කුලක දෙකේ පොදු. ඒ කියන්නේ ඡේදනය වෙලා තියෙන ටික. ඒ කියන්නේ මේ අතට ගහපු ඉරි මේ පැත්තට ගහපු ඉරි අන්න ඒ විදිහට ක්‍රොස් වෙලා තියෙන ටික ඡේදනය වෙලා තියෙන ටික කොයි ටිකද? එහෙනම් ඒකට අදාළ ප්‍රදේශය අලුත් වෙන් රූප සටහනක අලුතින් සටහන් කරලා පෙන්වන්න. එතකොට වැඩි පැහැදිලියි. එහෙමනම් වෙන් රූප සටහනක අලුතෙන් පෙන්වුවා කොයි ටිකද ඇත්තටම අඳුරු වෙන්න ඕනේ? මෙන්න මේ වටේ ටික නේද කියලා ඔයගලන්ට තේරෙයි. මෙන්න මේ වටේ ටික තමයි එයාලා බලාපොරොත්තු වෙන අවශ්‍ය ටික වෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙන අවශ්‍ය ටික වෙන්නේ ඔන්න ඕක. වටේ කොටස. මේ රවුන්ඩ් එක ඇර එළියේ ඉන්න කොටස. ඔන්න ඕක තමයි ඒ වගේ අඳුරු කිරීමකදී අපි කළ යුතු දේ වෙන්නේ. කොටස් දෙකකට කඩා ගන්න, වෙන වෙනම අඳුරු කරන්න, දිශා දෙක මාරු කරලා ඒ දිශා දෙකේ ක්‍රොස් වෙන ටික. දැන් මේකේ අහලා තියෙන්නේ ඡේදනයනේ. ඒ අඳපු කුලක දෙකේ පොදු කොටස. කලින් ගහපු ඉරිය දෙවෙනියට ගහපු ඉරිය දෙකම පොදු වෙන ප්‍රදේශය කියන්නේ මේ දෙකටම අර වටේ කොටස. ඒ ටික ඔයගොල්ලෝ අඳුරු කරලා පෙන්නනවා නම් එච්චරයි. හරි. ඔන්න එහෙමනම් අදාළ ප්‍රදේශ. වෙන ඒවා ඔක්කොම වැරදි මෙන්න නිවැරදි ප්‍රදේශ. ඕගලන්ට හිතෙන් ගන්න පුළුවන් නම් එක විට ගැටලුවක් නැහැ. නමුත් මම ගොඩක් විට දන්නවා හිතෙන් ගන්න එක අමාරු වැඩක්, පටලවා ගන්න වැඩක්. ඔන්න අදාළ નિયમિત ප්‍රදේශය. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වෙන කටුකොලයක අපිට මේක අරගෙන අවශ්‍ය කාරණේ විතරක් ඔන්න අපිට පෙන්වන්න පුළුවන්. ඕකයි වෙන්න ඕනේ. එතනට ලකුණු දෙකක් අඳුරු කිරීමේ අඩති. ඔන්න ලකුණු 10. ඔන්න කුලක ගානේ ලකුණු 10. හොඳයි රශ්මික වැඩේ හරියට පේනවා. ජයසිංහ මොකද තාත්තේ අන්තිම එක? අඳුරු කිරීම මොකක් හරි විනාශයක් කරගෙන ඇති කියලා මම හිතනවා. හොඳයි චාන්ලි හොඳයි very good. බලමුකෝ. AB සරල රේඛා ඛණ්ඩයක් අඳින්නලු සෙන්ටිමීටර 8ක් දිග. ඔන්න මම සරල රේඛා ඛණ්ඩයක් අරගෙන AB ඒක මම 8ක් කියලා ලකුණු කරගත්තා. තිරස් රේඛාවක් ඇඳලා තිරස් රේඛාව මත 8ක දුරක් ලකුණු කරගත්තා. හරිද?
ඉන් පස්සේ ඔන්න අපිට කියනවා B හිදී කැපිටල් B හිදී AB කියන රේඛාවට ලම්බකයක්. ඒක BC ලෙස නම් කරන්නලු. ඉතින් අපිට B වලදී ලම්බකයක් අඳින්න කියන්නේ දිනලම්බ ලක්ෂයකදී ලම්බකයක් අඳිනවා කියලා කියන්නේ ඍජු රේඛාවක් නේ. ඒ කියන්නේ අංශක 90ක්. එහෙනම් මෙතනින් තිබ්බා කවකට්ටි තුඩ දෙපැත්තට ඡාප දෙක කැපුවා. එහෙමනම් A කැපුම් ලක්ෂ වල ඉඳලා මෙතන ඉඳලා ඉදිරියට ඉහළට ඡාපයක් කැපුවා. B කැපුම් ලක්ෂයේ ඉඳලා A ඡාප දුරම අරගෙන තව ඡාපයක් ඇඳලා. ඔන්න එහෙමනම් ලම්බකේ. ඔන්න එහෙමනම් ලම්බකේ. ඇඳලා ඒක BC ලෙස නම් කරන්නලු. අපිට දුරක් දීලා නැහැ. BC ට C වලට තියෙන දුර අපි හිතමු මෙතන කියලා. ඒකේ අවුලක් නැහැ. ඉන්පස්සේ ඔන්න අපිට කියනවා ABC කෝණයේ සමච්ඡේදකය අඳින්නලු. ඉතින් ABC කෝණයේ අංශක 90යි. ඒ කෝණයේ සමච්ඡේදකය ගන්නලු. එහෙනම් B වලින් කවකට්ටි තුඩ තිබ්බා. BC හා AB රේඛා ඡේදනය වෙන පරිදි ඡාපයක් ඇඳ කැමති ඡාප දුරක් අරගෙන A කැපුම් ලක්ෂ AB හා BC කියන පාද දෙකේ කැපුම් ලක්ෂ දෙකේ ඉඳලා ඉදිරියට ඡාපයක් මෙතන ඉඳලා ඉදිරියට ඡාපයක් ඇඳලා ඔන්න කෝණ සමච්ඡේදකේ. ඔන්න කෝණ සමච්ඡේදකේ. ABC කෝණයේ සමච්ඡේදකේ. ඔන්න ABC කෝණයේ සමච්ඡේදකේ. ඔතනට වෙනකන් අපේ කට්ටිය දැන් නැවතත් කියනවා මේ ඡාප මකන්න එපා කැතයි කියලා. ඡාප ටික තමයි ලකුණු ලබා දෙන්න හේතුව. ඒ නිසා ඡාප ටික පැහැදිලිව පේන්න තියෙන්න ඕන. හරිද? එහෙමනම් AB හි ලම්බ සමච්ඡේදකේ අඳින්න. AB පාදයේ ලම්බ සමච්ඡේදකේ. එහෙමනම් AB පාදයේ දෙකට බෙදන්න කියන එකනේ කතාව. A හා B කියන පාද දෙක දෙකට බෙදන්න ඕනේ. එහෙනම් AB දුර දෙකට බෙදන්න ඕනේ. එහෙනම් A වලින් කවකට තුඩ තිබ්බා ඉදිරියට ඡාපයක් පහළට ඡාපයක්. B වලින් කවකට තුඩ තිබ්බා ඉහළට ඡාපයක් පහළට ඡාපයක්. එහෙමනම් ඔන්න ලම්බ සමච්ඡේදකේ ගත්තා. ඔන්න ලම්බ සමච්ඡේදකේ ගත්තා. ඔන්න ලම්බ සමච්ඡේදකේ ගන්නවා. මෙතන අංශක 90ක් තියෙනවා. මේ දුරවල් දෙක සමානයි කියලාත් ඔයගලන්ට පෙනේ. ABC සමච්ඡේදකය ඇඳ එහෙනම් AB ලම්බ සමච්ඡේදකය ඇඳ එය AB ඡේදනය කරන තැන L. AB පාදයේ ඡේදනය කරන තැන L. මෙන්න මේවා හරියට ලකුණු වෙලාද බලන්න. ඒක L. ඒත් එකම අපිට කියනවා ඉහත ඇති කෝණ සමච්ඡේදකයත් ලම්බ සමච්ඡේදකයත් හමු වෙන තැන O. ඒ කියන්නේ මෙන්න මෙතන. ඒක O. O කේන්ද්‍රයේ ලෙසද OL දුර අරයද වන වෘත්තයක් අඳින්න. එහෙනම් මේ වෘත්තය ඔයගොල්ලෝ ඇඳොත් මේ ආකාරයේ වෘත්තයක් යනවා. මට හිතෙනවා ඒක BC පාදයක් ස්පර්ශ කරමින් තමයි යන්නේ ගෑවිලා යන්නේ. එහෙමද බලන්නකෝ. ඒ අනිවාර්යයෙන්ම BC පාදයක් ගෑවෙනවා ඇති. බලන්නකො නැද්ද කියලා. මම හිතන්නේ ගෑවෙන්න ඕනේ. C වලදීම නෙවෙයි. කොහේ හරි තැනක ගෑවිලා යනවා. එහෙම නේද? ඔන්න එහෙමනම් වෘත්තේ ඊට වඩා ලස්සන නිර්මාණයක් එන්න ඕනේ ඉතින්. හරිද? ඔයගොල්ලෝ කවකට වෙන්නේ යන්නේ. මට පොඩ්ඩක් අරේ කියන්න. මෙතන L නේ. OL දුර කියන්න කීයද කියලා මට එතකොට හොයාගන්න පුළුවන් කට්ටිය හරිද වැරදිද කියලා. මට අරේ කියන්න OL දුර කියන්න මැල්ල කීයද කියලා. OL මැනල ලියන්න හරියටම. හරි. අපිට රෝෂිත කියනවා එනවලු හරියටම 4ක්. ඔව් බහුතරයක් 4. හොඳයි. 3.9 4 4.1. හොඳයි. පිළිතුර 4 වෙන්නේ නැති ඒ කියන්නේ. බහුතරයක් ඇවිල්ලා තියෙන්නේ 4 කියන තැන. හොඳයි. ඒ කියන්නේ ඔයගලගේ නිර්මාණය හරි. නෑ. ඒ කියන්නේ ඔයා අරය කවිෂ වැරදි අරගෙන තියෙනවා. ඒකයි ඔයාට කවිෂ එහෙම උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. අරය ගන්න කියන්නේ OA නෙවෙයි. ඔයා අරන් තියෙන්නේ OA අරය. අරය ගන්න කියන්නේ OL. ප්‍රශ්නේ කියවන්නකෝ. OL තමයි අරය විදිහට ගන්න කියන්නේ. බලන්න කියවලා. ඒක තමයි ඔයා වරද්දගෙන තියෙන්නේ.
OL කියන කෙනා තමයි අරේ වෙන්න ඕන. හතරක් තමයි අරේ එන්න ඕන. ඔබේ රූපයේ OA ආ කරගන්න. OA ආ කරගන්න. ඔන්න OA ආ කරගත්තා. B කොටස කරද්දී OA ආ කරගන්නලු. OA සමානයි T නම් මේ දුර T ලු. AOB ත්‍රිකෝණයට අනේ එතන තමයි වැරද්දක් වෙලා නැත්තේ. AOB ත්‍රිකෝණයට පයිතගරස් දාන්න ඕනේ. හරි පුළුවන්. AOB ට පුළුවන්. මෙතන 45 නේ. මෙතන ආවේ 45ක් නේ. මෙතනත් 45ක් එනවා ඇති ඔව්. එහෙනම් මෙතන 90ක් එනවා. එහෙනම් මේක ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් එනවා. හරි. ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් එනවා. එහෙනම් මෙතන 45 මෙතන 45 කියන්නේ මෙතන 90යි හරි. එහෙනම් AOB ත්‍රිකෝණයට පයිතගරස් දාන්න පුළුවන්. දිගම පාදයේ AB එහෙනම් ඒ කියන්නේ කර්ණ පාදේ එහෙමනම් AB ගේ වර්ගය සමානයි AO ගේ වර්ගය ධන OB ගේ වර්ගය. ඉතින් අපි දන්නවා පාද දෙකකට සමදුරින් A හා B ට සමදුරින් මේ ගිහිලා තියෙන එහෙනම් මේ දුර T නම් අනිවාර්යයෙන්ම මේ දුරත් Tම වෙන්න ඕන. මේ දුරවල් දෙක සමානයි. බලන්නකො මැනලා AO සහ OB කියන දුරවල් දෙක සමාන වෙයි. එහෙනම් AO කියන්නේ T එහෙනම් T ගේ වර්ගය OB කියන්නේ T එහෙනම් එයා T ගේ වර්ගය AB දුර 8යි එහෙනම් 8 වර්ගය 8 වර්ගය 64යි 1යි T වර්ගය එකතු කිරීම 1යි T වර්ගය කියන්නේ ඔක්කොම 2යි T ගේ වර්ගය සම්පූර්ණ එකතු වෙන එක විතරයිනේ වෙන්නේ එහෙනම් T යුක්ත කරන්න දෙපැත්තම දෙකෙන් බෙදමු එහෙනම් T ගේ වර්ග සමානයි 32යි වර්ගය එලවන්න කොක්කක් ගේන්න ඕනේ ඔන්න කොක්ක ගෙනාව එහෙනම් T සමානයි මූල 32යි. අපේ උත්තරේ කියන්නේ ඔව්. මෙතන R නෙවෙයි ළමයි උත්තරේ එන්න ඕනේ T කියලා. හොඳේ T වර්ගය. ඒගොල්ලෝ උත්තරේ ඔප්පු කරන්න කියන්නේ T වර්ගය. R වර්ගය නෙවෙයි. එතන පොඩ්ඩක් ප්‍රශ්න පත්‍රය හදාගන්න T වර්ගය කියලා. මෙච්චරයි කරන්න තියෙන්නේ. එතන R වර්ගය නෙවෙයි T වර්ගය. එතන එන්න ඕනේ T වර්ගය. හරි දෙව්වින එහෙමනම් ඔයාගේ නිර්මාණය වැරද්දක් වෙලා ඔයා නිර්මාණය හරියටම කරා නම් අනිවාර්යෙන් අපි මේ අඳිනව නේද AC කියලා පාදයක්. ඔය AC පාදයක් පොඩි හරි තැනකදී ගෑවෙන්න ඕන. යම් තැනකදී ගෑවෙන්න ඕන. ඔය නිර්මාණය හරියට කරා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ අඳින ලම්බ රේඛාවදී ඒක ලාවට ගෑවිලා තමයි යන්නේ. ඒකට අපි කියන්නේ ස්පර්ශ වෙනවා කියන්නේ. මේ පාදයක් ස්පර්ශ වෙලා AB කියන පාදයක් ස්පර්ශ වෙමින් තමයි යන්නේ. ඒක වෙන කතාවක්. මේ අවුරුද්දේ නිර්මාණවලදී අපි ඉගෙන ගන්න කතාවක්. එහෙනම් නිර්මාණය වැරදි දෙවුනේ නැහැ. ඒකට ලකුණු දෙන්න බෑ එතකොට. හරි මේක ගෑවෙන්න පුළුවන්. නමුත් ඔයාගේ මේ ABC පාදේ වැරදි. ඒක ඔයාට එහෙම වෙලා තියෙන. ඒ කියන්නේ ඒක ඔයාට වැරදිලා ඇත්තේ. ඔයාගේ කෝණ සමච්ඡේදකයේ එක අංශකයකින් හරි වැරද්දක් වෙලා ඇති. ඒ නිසායි අවුල වෙලා ඇත්තේ. ලකුණු ලබා දීම මෙහෙමයි. A කොටසේ රෝමාංක 1 හරිනම් ඒ කොටසට අදාළ රෝමාංක 1 හරිනම් 1 ලකුණයි රෝමාංක 2 ඇවිල්ලා ලම්බකයේ අඳිනවට ලකුණු 2යි රෝමාංක 3 සමච්ඡේදකයේ අඳ ගන්නවට ලකුණු 2යි ලම්බ සමච්ඡේදකයේ අඳලා L කියලා ලකුණු කරනවට තව ලකුණු 2යි වෘත්තය අඳ ගන්නවට ඔව් එතන රෝමාංක 5 දී අපිට තියෙනවා වෘත්තය අඳ ගන්නවට තව ලකුණු 2ක් අවසානයේ අර යා කරලා R වර්ගය කියලා තියෙන්නේ එතන T වෙන්න ඕනේ T වර්ගය සමානයි 32යි කියලා ඔප්පු කරනවට තව ලකුණු 1යි බලන්න නිර්මාණ කතන්දරයේ කොයි ආකාරයෙන්ද හරි ගියේ කියලා ලකුණු 10 ඔන්න නිර්මාණ කොටසට අදාළව අද පේපර් එකත් මේ සතිය වගේමයි 60න් නෙවෙයි 50න් අවසාන ලකුණු ප්‍රමාණය ඔයාලා හදන්න ඕන. අවසාන ලකුණු ප්‍රමාණය හැදෙන්න ඕනේ 50. හොඳයි.
රාත්‍රී වෙද්දි ඔයගලන්ට වෙලාව කියන්න හරියට. ඔව්. ඊළඟ පේපර් ක්ලාස් එකේ ඩියුටි එක ඔන්න අද තමයි දැම්මේ. අද දාලා ඇති. ආයතන වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. හරි පේපර් අංක 9 ඉඳලා ඉස්සරහට තියෙන්නේ ඒක. හරි එහෙනම් ඔන්න අද දවසේ වැඩේ මෙතනින් අවසන් කරන්න ආයුබෝවන් ඔක්කොමලට. හරි මම අර කිව්ව දේවල් පොඩ්ඩක් සිහිය තියාගෙන සති 36 ගැන හිතේ තියාගෙන වැඩ ටික කරගෙන යමු. හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න කට්ටිය බුත්සන්නක් කොහමද? හෙට හම්බෙමු එහෙමනම්.